ඔබට සුබ දවසක්. අද අපි පොඩි කල්පනා සටහනකට ඇතුල් වෙන්න යනවා මිනිස්සුන්ගේ ජීවිතයේ තිබෙන ප්‍රාර්ථනා අපේක්ෂා ගැන. ඒකට අද හොඳ දවසක් කියලා මම හිතනවා. ඉතින් අපේ හැමතිස්සෙම අපේ අපේක්ෂා තිබෙනවා. අපේ යථාර්ථය මෙතන, අපේක්ෂාව මෙතන. එතකොට ওই දෙක අතර ලොකු කපොල්ලේ ඇති වෙනා ගොඩක් කුණාටු. අපිට එනවා රිදුම්, හර්ට්ස්, අපිට එනවා හියුමිලියේෂන්, අවලාද, අවනඩු, අවතක්සේරු, අපිව පුට් ඩවුන් කරපුවා. ඊළඟට අපිට එනවා මේ හොරර්ස්, නැත්නම් බය එනවා. ඊළඟට තව කට්ටියකට එනවා ඒගොල්ලෝ හිතනවා මේකෙන් පලි ගන්න ඕන, මට වෙච්ච දේවල් වලට බලි ගන්න ඕන. ඒක ලොකු පාඨමාලාවක් යනවා ඒගොල්ලන්ගේ ඒ විදිහට. ඒකට මාක්ස්වාදීන්ට හිම අයව රික්‍රූට් කරන්නත් ලේසි. මොකද මේ පලි ගැනීමේ අදහස මගේ වරදට වෙන කෙනෙක්ගේ ලේ වැගිරිය යුතුයි. එතකොට මගේ ප්‍රශ්නේ හරියනවා කියන අඥාන සිතවිල්ල. මගේ වරදට, මට වෙච්ච වරදට වෙන කෙනෙක්ගේ ලේ වැගිරලා හරියන්නේ නැහැ. ඉතින් අර කුරුසි පූජාවේ අදහස එතුමානෝ අපි සියලු දෙනාගේම ආයුධ පහරින් එතුමානෝ ජීවිතක්ෂයට පත් වුණා. හැබැයි ආයුධ ඔක්කොම නිරායුධ කරා. ඒකයි මේ ට්‍රූස් එක. ආයුධ මේක නිකන් හිතලා බලන්න දෙපාර්ශ්වයක් යුද්ධ කරනවා නම් මේ ආයුධ ඔක්කොම එතුමාට ඇනුණා, කටු ඇනුණා, පහරවල් කැවුවා, අවලාද, අවනඩු, ලෝකේ සෞතුම නඩුව එතුමාට විරුද්ධව තමයි දැම්මේ. යහපත් ඉන්දිය රට විරුද්ධව. දැන් ඒ ගැන මම දිගට කරා. ඉංග්‍රීසි ක්ලිප් එක 165, සිංහල ක්ලිප් එක 164. මේ ක්ලිප් මීට ඉස්සෙල්ලා ලැබිලා නැත්නම් ලබන්න කැමති නම් කරුණාකරලා අපිට එවන්න ඕන 077 49 59 214. ඉතින් අද බලන්න යන මේකයි මගේ තීසිස් එක, කල්පිතය. මනුෂ්‍යයන්ගේ ඔක්කොම ආයුධ, මනුෂ්‍යයන්ට විරුද්ධව සාධන ඔක්කොම ආයුධ ඒ යහපත් ඉන්දියරා කුරුසිය මතු පිට එයා ගත්තා. අරගෙන ඒවා ජයග්‍රහණය කරා. ඒක තමයි මේ අද වගේ දවසක සිහිපත් කරන්නේ. මොකද්ද ජයග්‍රහණය? මිනිස්සුන්ට කරන දේවල් එතුමා ඔක්කොම දරාගෙන ඒ අවනඩු, අවලාද, අවතක්සේරු, වෙන මොනවාද, අවමාන, ඒ ඔක්කොම අව තියනනේ, අව කැපෙන වචන, අවකල් ක්‍රියා ඔක්කොම එතුමා ජයග්‍රහණය කරපු නිසා එතුමා පිළිගන්න අයට මේ ආයුධ වලින් පහර තුවාල වෙන්නේ නැහැ. දෙක, මොකද අවිගත්තෝ අවියෙන් නැසිති. පේදුරුතුමා ඒ අන්තිම මොහොතේ ගත්ත කඩුවක්. ඒක අරගෙන කැපුවා මැල්කස් කියලා කෙනෙක්ගේ කන. එතුමානෝ ඒක සුවපත් කරලා එතුමානෝ කිව්වා sheath your sword, කඩුව දාගන්න ඇතුළට, මම ලෝකේ ජයගන්නේ කුසලානේ බීමෙන්. මේක තමයි අද දවසේ යථාර්ථය. කුසලානය බොන්නෝ යුද්ධය ජයගන්න ඔය, ආයුධ මොට්ට කරන්න ඔය, නිරායුධ කරමින් ඔහු සටන ජයගන්න ඔය. මේක තමයි මේ පාස්කු කියලා නපුර වලලා යහපත නැවත නැගිටීම. මොකද ඔබ හිතන්නේ මේක පුළුවන්ද? එතකොට එතුමා කිව්වා, එතුමා අරගෙන ආවා ආන්සර් ස්ක්‍රිප්ට් එකක්, උත්තර පත්‍රයක්. ඒක අපේ හදවතේ ලිව්වම මේ ආන්සර් ස්ක්‍රිප්ට් in you that write when you encounter issues. ඒ උත්තර පත්‍රය නිකන් හිතලා බලන්න. ඔබ විභාගයට යනකොට ගණිතය කියමු, හරි වෙන විෂයක් හරි, ඒ විභාගයට අවශ්‍ය උත්තර පත්‍රය ඇතුලේ ලිව්වම හරියට උත්තරේ එනවා. ඒක තමයි මේ අත්දැකීම. ආයුධ මොට්ට කිරීම, අවිගත්තෝ නිරායුධ කිරීම. එතකොට ඔබ ඒ වලට ප්‍රතිප්‍රහාර කරන්නේ නැති නිසා දැනටම ඔබට ජයග්‍රහණයක් තිබේ. හැබැයි මේකට මේ අර නිරායුධ ජීවිතයට ඇතුල් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔබ අවි පාවිච්චි කරන්නේත් නැහැ, අනිත් අයගේ අවි ඔබට බලපාන්නේත් නැහැ. එතකොට මොනවද මේ අවි? මොනවාද අපේ ජීවිතේ තියෙන අපේක්ෂා? ඔන්න මම බලන්න යනවා අපේක්ෂා. redo life with a clean sheet. ඉතින් අපේ හිතේ ආසාවක් තියෙනවා, අනේ මගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන් නම් රතු ඉරි නැති, රතු කතිර නැති පොතක් මට පටන් ගන්න පුළුවන් නම්. ඉතින් අපි මේකට කියන්නේ දිව්‍ය පත්කඩ, God's scope. මේ අලුතෙන් පටන් ගන්න ජීවිතේ අලුතෙන් පටන් ගන්න මේ භවයේදීම
ඒකයි මේ යහපත් එන්ඩියරා දෙන හෝප් එක ප්‍රාර්ථනාව අපේක්ෂාව මේ ජීවිතේදීම අලුත් පටන් ගන්නක්. දැන් මිනිස්සු ඒක ගැන හිතුවම හිතනවා මැරිලා තව සැරයක් try එකක් දැම්මොත් හරියයි කියලා. ඒ මොකද ඉතින් ගැරන්ටි එක මේ සැරේ වැරදුනා නම් එන සැරේත් වැරදෙන්න පුළුවන් නේ. ඉතින් මේ යහපත් එන්ඩියරා දෙන සහතිකය හෙවත් ඔෆර් එක මේ ජීවිතේම අපේ ජීවිතය අපේ ආයුධ පිරිච්ච තුවාල වෙච්ච ආයුධ පිරිච්ච ජීවිතය. අපි තක්ක ඇහැට ඇහැ දතට දක්ත කැත්තට පොල්ල වගේ නේද? එතකොට අපිත් දියටින් ගින්දර ගෙනියනවා, දියරෙද්දෙන් බෙල්ල කපනවා. දන්නේ නැද්ද? තියෙනවනේ සිංහල භාෂාවේ ගොඩක් ප්‍රස්තාව පිළිලු. ඒවා හැදුවේ මොකද ඒ අනු මිනිස්සු ක්‍රියා කරන නිසා. ඊළඟට කුරුළු ගොරසපුන්ගේ දලගේ විෂය, මදුරු මැසිකලන්ගේ තුඩගේ විෂය, රුදුරු නූසුවන්ගේ වලගේ විෂය, කියන්නේ ගෝනුස්සන්ගේ වල්ගේ, නපුරු දුදනන්ගේ සියලගේ හිම විෂය. ඒකේ අපි කිව්වනේ. ඉතින් කොහොම නමුත් මොකද්ද පැතුම? අනේ මගේ ජීවිතයට අලුත් ලියවිල්ලක් තිබේ නම් අලුත් කතාවක් පටන් ගන්න පුළුවන් නම් second chance again and again ඊළඟට පැතුම අනේ මට තව chance එකක් දෙන්නකෝ. සමහරවිට අපි අනිත් අයට එහෙම දෙන්නේ නැහැ. නමුත් මේ ජීවිතයට ඇතුල් වෙනකොට අපි අලුත් chance එකකට ඇතුල් වෙනවා. ඒ මිනිහාගේ හදවතේ දින පැතුමක් ඒක. ඊළඟට someone who will think of me better than I am. මම ඉන්න තත්ත්වයට වඩා මා ගැන හොඳින් හිතන කෙනෙක් ඉන්නවා නම් that will be redemptive. ඒක මගේ මිදීමට හේතු වෙයි. ඉතින් යහපත් එන්ඩියරානෝ එහෙම තමයි. someone who will always be faithful to me. එතකොට මම අවිශ්වාස නමුත් මට කවුරු හරි විශ්වාසවන්තව ඉන්නවා නම් මම ඉරි ඇද කරගන්න නමුත් කවුරු හරි මට ආපහු ඉර හදලා දෙනවා නම් එහෙම කෙනෙක් ඉන්නවා. ඒක මිනිස්සගේ ඇතුලේ තියෙන පැතුම තමයි මේ යහපත සහ නපුර අතර දුවන්දව සටනක් වුණානේ යුගාන්තික සංග්‍රාමය. අද වගේ දවසක සෝහන පරාජය කරලා ඒ සෝහනට ඔක්කොම කියන්නේ ආයුධ ගියා, තුවාල ගියා, නීතිය ගියා, අධිරාජ්‍යවාදී රෝම අධිරාජ්‍යයේ ජැක් බූට් එක ගියා. ඊළඟට ආගමික වාදේ අර සම්පූර්ණයෙන්ම බොරු සාක්ෂි සහිත නඩු තීන්දුවක් නේද? ඔය මිනිස් ක්‍රමයේ තිබෙන අසාධාරණතා ඔක්කොම ඒ යහපත් එන්ඩියරා මත ආපු නමුත් එතුමා ඒ ඔක්කොම විඳලා ඒ වලට විරුද්ධ වෙලා නෙමෙයි ඒවා විඳලා මේ ගොඩක් දිනේ මේ කරිකියුලම් එක දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් හිතන්නේ මෙයාට විරුද්ධ වෙලා මං ඉස්සෙල්ලා කිව්වේ කැත්තට පොල්ල වගේ ඉඳලා තක්ක ඉඳලා මේවා ජය ගන්න ඕන කියලා. එහෙම නෙමෙයි. උන්වහන්සේ මේ යහපත් එන්ඩියරා ඒවා තුලින් ගිහිල්ලා ඒවා ඇබ්සෝබ් කරලා ඒවා අවශෝෂණය කරලා ඒවා පරාජය කරා. උන්වහන්සේගේ තනි නිර්මල ජීවිතයෙන් ඒක තමයි අද පුවත. මේ පණිවිඩයට අපි තීම් එකක් දෙනවා නම් අපි මොකද්ද කියන්නේ නේද? මොකද්ද මේ කියන්නේ? ඔක්කොම ලෝකයේ විශ්ය එකතු කරලා එතුමා කිව්වා කෝප් එකට අරගෙන එතුමා බිව්වා. බිව්වම එතුමා දැන් එතුමා මැරුණා. ඒ මරණය කියන්නේ එතුමාට ලැබුණු වීසා එක තමයි මරණය තුළට ඇතුල් වෙලා මරණයට හේතු වන, විරසකයට හේතු වන, වාදයට, විවාදයට, ජාතිවාදය, ආගම්වාදය, ධනවාදය, ભેදය නේ වාදය විතරනේ ભેදය. හැම ભેදයකටම කුල ભેදය හැම ભેදයකටම ඉතින් ක්ලාස් ස්ට්‍රගල් කියන පන්ති ભેදය. ඔය හැම ભેදයක් කරා එතුමා ගමන් කරා. ඒක මම කියලා දුන්නා. 165 වෙනි එකේ නේද? 165 වෙනි ක්ලිප් එකේ මම ඒක කියලා දුන්නානේ. හැම ભેදයක් කරා එතුමා ගමන් කරලා ජයගත්තා. ඒක තමයි මේ අද වගේ දවසක සමරන්නේ. එතකොට මිනිස්සු තුල තිබෙනවා අනේ හැමතිස්සෙම මගේ උපරිම යහපත සඳහා මා වෙනුවෙන් ක්‍රියා කරන කෙනෙක් ඉන්නවනම් එහෙම කෙනෙක් ඉන්නවා. එතකොට safe place where I can always return no matter what. වෙච්ච අමාරුකම් වැරදි ඔක්කොම තිබුණු නමුත් මට සුරක්ෂිත ස්ථානයකට එන්න හිස තබා ගන්න තැනක් තිබේ නම් තැනක් තියෙනවා. ඒ මිනිස් හදවතේ තියෙන පැතුම්නේ මේවා. ඒ පැතුම් නැගෙන්නේ ඒවා ඉෂ්ට කළ හැකි කෙනෙක් ඉන්න නිසා. අන්න රයිට්. සෑම ප්‍රාර්ථනාවෙන්ම ටීලියස් එකක් තිබෙන එක යන්නේ කාටද? සෑම ප්‍රාර්ථනාවෙම ඔන්ටොස් එකක් තියෙනවා. ඒකේ මූලාශ්‍රය මොකද්ද? ඉතින් මූලාශ්‍රයයි ඒකේ කෙලවරයි එකතු කරන්නේ මේ යහපත් එන්ඩියරා. ඒකයි.
පැතුම් පිරෙන්නේ පැතුම් ප්‍රාර්ථනා කරන්නේ පැතුම් ඉෂ්ට කරන්නත් එක්කෙනෙක් ඉන්නවා ඒකයි පැතුම් හටගන්නේ. ඉතින් ඊළඟට මම කලින් කිව්වක් මෙන් මට වෙන වැරදි ඉබේම හරි ගස්සන ස්ක්‍රිප්ට් එකක් ලියවිල්ලක් ඇතුලේ තිබෙනවා නම් ඊළඟට වැරදි වෙන්න ඉස්සෙල්ලා ඉර කියා දෙන ස්ක්‍රිප්ට් එකක් මා තුළ තිබෙනවා නම් ස්ක්‍රිප්ට් කියන්නේ ලියවිල්ල. එහෙම එකක් දෙන්න තමයි එතුමා ආවේ. එතකොට අපි දැන් සලකලා බලමු අපි පාවිච්චි කරන ආයුධ මොනවද කියලා. දැන් අපි දන්නවා තුවක්කු දිනාගල් කටස් තියෙනවා අර මේවා තියෙනවා. නමුත් මම මේ කතා කරන්නේ තව ආයුධ જાතියක් ගැන. victims weaponized grief. ඒක උපද්‍රවයට පත්වෙච්ච අය තමාගේ උපද්‍රවයේ තුවාලෙන් අනිත් අයට පහර දෙනවා. එහෙමත් වෙනවා. ඔවුන් එතකොට හදා ගන්නවා protest movement එකක්. එතකොට වචන massively එතකොට හිමින් පතුරන කතන්දර භාගයක් ඇත්ත තියෙන කතන්දර රහස් කතන්දර එතකොට අර මොකද්ද කියන්නේ මේ දියරෙන් බෙල්ල කපනවා ආරම කියන්නේ නේද? එතකොට අපේ සාවඥ කතා පුරාජේරු කතා එතකොට අවමාන අවතක්සේරු කිරීම මිනිස්සුන්ගේ පසුබිම ගැන කියන අපි නින්දා කතා ඔය කොට එක ආයුධ තියෙනවා. අපි හිතන්නේ මේ ආයුධ කියන්නේ කිනිස්සි කිරිච්ච විතරයි. මේ එතකොට චරිත ඝාතනය. ඒක වෙන්නේ කොහොමද? ඒකත් ඝාතනයක්. චරිත ඝාතනය. ඔය ඔක්කොම යහපත් ඉන්දියර පිට ආවා. දැන් ඒක මම කරා ආවේවා. අද මම මේ බලන්න යන්නේ ඒකෙන් උන්වහන්සේ එළියට ආපු හැටි. ඉතින් එක විදිහට අපි මිනිස්සුම දුරස් කළා තබන. ඒගොල්ලෝ කතා කරන්නේ ඉග්නෝ කරනවා අපි ගානුස්සනවා දන්නවනේ. ඉතින් ඔය එක කතන්දර. ඊළඟට ස්වර්ණමය නීතියක් තියෙනවා යමෙක් නුඹලාට යම්සේ කරනවාට නුඹලා කැමතිද එසේම උන්ට කරපල්ලා කියලා. නමුත් ඇත්තෙන්ම වෙන නීතිය තමයි මට කවුරු හරි මොනවා හරි කරොත් 7 ගුණයක් එයාට මම රිටර්න් එක දෙන්නම් කියලා තමයි අපි ඉන්නේ. ඉතින් එතකොට දැන් කල්පනා කරලා බලන්න එතුමාව කුරුසියෙන් බාවලා ඒ ශරීරේ ගොඩාක් තුවාල තිබුණා. ඒ කියන්නේ ෆොරෙන්සික් මෙඩිසින් වලට අදාළ ඔක්කොම තුවාල ඇබ්‍රේෂන් සීරීම් තිබුණා. අර රෝම කසෙන් ගහනකොට ඒකේ කසේ මේ හම් අනමයක් තියෙනවා හම් පටි. ඒවල ඔබලා තියෙන්නේ මේ යකඩ කෑලි. ඒ හැම හම් පටියෙම අග තියෙනවා ලෙඩ් බෝල් එකක්. ඒ මේ ඊයම් බෝලයක්. ඒක කුරු එක පිටට ගහලා මෙහෙම ඇද්දම ලැසරේෂන්ස් වෙනවා, contusions වෙනවා. ඒ කියන්නේ අධිකරණ විද්‍යාවේ ෆොරෙන්සික් මෙඩිසින් වල ඔක්කොම තුවාල එතුමාට වුණා කටු බිඳීම හැර. කටු බිඳුනේ නැහැ. ඉතින් ඊට පස්සේ ආව ඇලෝ සහ මර්වලින් ඒ එම්බාම් කරන ක්‍රමය බැඳලා මෙහෙම ඔතලා හිස වෙනම බැඳා. එතකොට මම කිව්වා එයාගේ මරණය ඔප්පු වුණා. මරණ සහතිකය තමයි අර මෙහෙම හෙල්ලෙන් ඇනීම තමයි මරණ සහතිකය. එතකොට රෝම අධිකරණ ක්‍රමය අනුව death certified ඒකාන්තයෙන්ම ඔහු මැරුණා. ඒක මම විස්තර කරන්නේ cardiac tamponade medical aspects of crucifixion. You have to read my clip number 166 සහ 165 ඒක ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට එතුමම බාලා තියෙනවා ගණන්ධකාරය තිබුණා වටේ ගල් ගුහාව තිබුණා ඒ මදිවට ගලක් රෝල් කරලා තිබුණා. දැන් අපි කියමු මේ පුද්ගලයා නැගිටිනකොට ඔහු ඇතුලෙන් සුව වෙලා නැගිටිනවා ඊළඟට පිට දේවල් සුව වෙන්න ඕන ඊළඟට අපේ අර මේ බැන්ඩේජස් ගලවන්න ඕන. නැත්තම් අපිට හම්බ වෙන්නේ බැන්ඩේජ් කරපු මිනිස්සෙක් ප්‍රතිරූපය ඉස්සරහට දාපු මිනිස්සෙක් යාගේ ස්වරූපය දිව්‍ය ස්වරූපය අපි ගොඩ ගන්න ඕන. හැම මිනිස්සෙක්ම දිව්‍ය ස්වරූපයෙන් තමයි සැලසුම් කරලා තිබෙන්නේ. දෙව්පියාගේ යම් උතුම් ගුණ සමුදායක් තබලා ඒවා වැළලලා තියෙන ඒවා ගොඩ ගන්න ඕන. ඒක තමයි උත්ථානය කියන්නේ. ඉතින් කලුවර තිබුණා. එතකොට එයා ඒ ජීවිතයෙන් මම මාගේ ජීවිතය ඔබට දෙමි. මාගේ ජීවිතය ඔබ තුල ගන්නෙමි කියලා තමයි ඔෆර් එක. මම මාගේ ජීවිතය දෙමි ඔබ වෙනුවෙන් දෙමි. මාගේ ජීවිතය ඔබ තුල මම ගන්නෙමි. ඒකයි ඔෆර් එක. ඉතින් මේකට අපි කැමති වෙයිද නැද්ද? ඒ මොකද දැන් අපිට පලි ගන්න ඕන, අපිට වැඩසටහන් තියෙනවා මිනිස්සු එක්ක අනිත් අයට වඩා දියුණු වෙන්න ඕන.
කරලා පෙන්වන්න ඕන. ඔය වගේ වැඩසටහන් ගොඩක් තිබෙනවා. ඒ ඔක්කොම එතුමා කියනවා ඒක මට හෑන්ඩ් ඕවර් කරන්න. මම මගේ වැඩසටහන කරිකියුලම් එක ශික්ෂණ පාඨමාලාව ඔබ සමග ක්‍රියාත්මක කරන්න. මගේ දිව්‍ය පත්කඩ මම ඔබව මාකුසට එව් දවසේ ඉඳලම තියෙන දිව්‍ය පත්කඩ. ඒ මොකද අම්මා ඩිම්බයක් දීලා තාත්තා ශුක්‍රාණුවක් දීලා දෙක එකතු වෙනවා. අම්මගේ ගර්භාෂයට ඉහළින් තියෙන ෆැලෝපියන් ටියුබ් එකේ තමයි එකතු වෙන්නේ. ෆැලෝපියන් නාලිකාවේ. ඒක එතකොට යුක්තාණුව අලුත් ජෙනෝම් එකක්. එහෙම පුද්ගලයෙක් මීට ඉස්සෙල්ලා ඉඳලා නැහැ. අපේ ජෙනෝම් එකත් යුනික්, අපේ තම් ප්‍රින්ට් එකත් යුනික්, අපේ දෘෂ්ටි විතානේ ලේ සටහන. ඒ කියන්නේ රුධිර වාහිනී සටහනත් යුනික්. ඒකයි අර වීස ගන්න එහෙම ගියාම අර මේක තියෙන්නේ දැන් ඔය ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ගියාමත් ඒක තියෙනවා ETF EPF ගන්න ගියාම අර පොඩි කැමරා එකකින් ටක් ගාලා ඒක වැටුනම එහෙම කෙනෙක් තවත් වෙන කවුරුත් නැහැ. විශිෂ්ට ඒ නිසා තමයි ගබ්සා කිරීම පළවෙනි දවසේම මිනිමරුමක් වන්නේ. අර අම්මා දිබ්බේ දුන්නා තාත්තගේ ශුක්‍රාණුව ගිහිල්ලා ඒකට සංසේචනය කරා අලුත් ජෙනෝමයක් හැදුනා. එතකොට පුද්ගලයා XX නැත්නම් XY එහෙමයි පිරිමිද ගෑනුද කියලා තීරණය වෙන්නේ. ඒක වෙන ක්‍රමයක් නැහැ පිරිමිද ගෑනුද කියලා තීරණය වෙන්නේ. ඉතින් කොහොම හරි එහෙම හැදිලා බ්ලාස්ටොසිල් සෛල 64ක් වුණාම ඒක ඇවිල්ලා තැම්පත් වෙනවා ගර්භාෂයේ. දැන් ඔය වාදයක් තියෙනවා කොවිඩ් වැක්සින් එකකින් ඒ තැම්පත් වෙන බ්ලාස්ටොසිල් එක ගැලවෙනවා කියලා. එයාත් විද්‍යාඥයන් අතර වාදයක් තියෙනවා. තව වාදයක් තියෙනවා මේ කොවිඩ් වැක්සින් එකෙන් ක්ලොට්ස් හැදෙනවා කියලා. රුධිර පට්ටිකාවලට විරුද්ධව ක්‍රියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ කොවිඩ් කතන්දරය. ඉතින් කොහොම හරි අපි මෞකුසේදී ඔහම ශරීරයේ ධාතුව හැදෙනකොට ඒකට දෙවිපියාගෙන් එනවා ගොඩ් ස්කෝප් එක. දිව්‍ය පත්කඩ ඇති මිනිසෙගේ ආත්මය. මිනිසෙගේ ආත්මය මෞකුසයට ඇවිල්ලා අර ශරීරයට ඇතුල් වෙන කල්හි පටන් ගැනීමේදී මෙන් මනුෂ්‍ය ජීවමාන ප්‍රාණයක් වෙනවා. ප්‍රාණයට හෙබ්‍රි වලින් කියන්නේ නෙෆෙෂ්. ආත්මයට හෙබ්‍රි වලින් කියන්නේ රුවක්. ප්‍රාණයට ග්‍රීක් වලින් කියන්නේ සුඛේ. ඒකෙන් තමයි සයිකොලොජි එන්නේ. ආත්මයට ග්‍රීක් වලින් කියන්නේ නියුමා. ඉතින් කොහොම හරි ඒක කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් අපිව හදපු කෙනා ආත්මය. ඒකෙන් අපි දැන් වහන්සේව දැනගන්න අපිට ආසාවක් තිබෙනවා. විශේෂයෙන්ම අවුරුදු 12ක් වෙනකම් විතර ඒක ටික මැකෙන්න ගන්නවා. අර දෙමෝපියන්ගෙන් අපි ඉගෙන ගන්න දේවල් අපේ අරගල නිසා. ඒක අපේ ප්‍රාණය අම්මගේ තාත්තගේ ස්වරූපයෙන්ද දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්ද දෙකෙන්ම හැදලා තිබෙනවා. ඒ අපේ ප්‍රාණය තුළ තිබෙනවා බුද්ධිය, සිත, ඊතු බලය, අදිෂ්ඨාන, අපේ ආශා, සිතුම් පැතුම් ඒව නරක නැහැ. එකම දේ අපේ ආත්මය වර්ධනය කරන්නේ නැතුව ප්‍රාණය වර්ධනය කරනකොට ඒක එන්න ප්‍රාණයේ විදිහට තමයි ජීවි උච්චිත වුණා තියෙනවා, අර්ගල එනවා, තරංග එනවා, ඊර්ෂ්‍යා වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම ළමෙක් ආත්මයෙන් හදන්න පුළුවන් නම් දිව්‍ය ගුණය ඇතිව හදන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිකන් හිතලා බලන්න. ඉතින් කොහොම හරි අර සෝහනට අපි කෙනා එහෙම තමයි ඒකේ උත්ථානයක් වෙනවා. මොකටද උත්ථානය වෙන්නේ? යහපත් නේර ඇවිල්ලා අපේ අර වියලුණු, වියරුණු, ඇකිලුණු ගොඩ් ස්කෝප් එක දිව්‍ය පත් කඩල් ලෙහලා අරගෙන අපේ ජීවිතේ මුලින්ම අවසානයේට ඒක කරන්න එයා කැමතියි. අපි වෙනුවෙන් අප සමග හැබැයි. අපි වෙනුවෙන් හැබැයි අප සමග. අපි මේකට එකඟුනේ නැත්තම් කරන්න බෑ. ඒක තමයි මේ වගේ දවසක මේ සැමරීම දෙවිපියා දුන්නු දිව්‍ය පත්කඩ යහපත් එලේරා කියනවා ඔබ කැමති නම් මා ඔබ තුළට ඇවිල්ලා ඒක දිගට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක එතුමා සෝනට ගිහිල්ලා මිනිසා හැම මිනිසෙකු දිසාම අලුත් දිව්‍ය පත්කඩක් අරගෙන ආව අපි තුල ඒක ක්‍රියාත්මක කරන පිණිස. ඉතින් මට අනිත් පොයින්ට් එක මට කියන්න තියෙන්නේ හැම මිනිසෙක්ම ජීවිතේ තියෙනවා dark night of the soul. ඒ කියන්නේ අපි ඔක්කොම බලාපොරොත්තු සුන් වුණා අර සීමොන් පේත්‍රුස්ට වුණා වගේ ලොකුවට එයා කිව්වා මම ඔබ සමග හිරේට යන්නම්. ඒ වුණාට කාන්තාව තුන්දෙනෙක් එයාගෙන් ප්‍රශ්න කරාම එයා කිව්වා මම දන්නේ නැහැ ඔය යේසුස් කෙනෙක් නව දන්නේ නැහැ කියලා. තුන්වෙනි සැරේ ඒක කිව්වට පස්සේ එයාගේ අර ඔක්කොම තමා ගැන තිබුණු උද්දච්ච දේවල් ක්‍රෑෂ් වුණා. එයා මැරෙන්න ලෑස්ති ඒ වගේ වෙලාවක ක්‍රෑෂ් වුණා. ඉතින් මේ සෝහනේ කතන්දරේ නම්
අපිට වෙච්ච අවමාන, අවනඩු, අවතක්සේරු කැලැල් මකන්නේ කොහොමද? අපි මොනවද ආවර්ජනය කරන්නේ? එතකොට ඒව මත අපි දාගත්ත බැන්ඩේජස්. ඒ බැන්ඩේජස් තමයි ඉතින් අපේ උගත්කම, අපේ නිපුණතා අපි බැන්ඩේජ් කරගෙන තියෙනවා. ඉතින් මිනිස්සෙක්ට හම්බ වෙන්නේ බැන්ඩේජ්, ඇත්ත පුද්ගලයා නෙවෙයි. එතකොට ඇත්ත පුද්ගලයා නෙමෙයි හම්බ වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. එතකොට අපි වටකොට අඳුරක් තිබෙනවා. ඊළඟට අපි අපේ කියන ගුහාවක් තියෙනවා. අපිට හදිසියෙ ඇති වුණ ඒ සිද්ධිය නිසා අපිව ගලකින් ඔබ්ස්ට්‍රක්ට් කළා වගේ තිබෙනවා. දැන් පුරාවිද්‍යාත්මක පැත්ත මෙහෙමයි. ඔය යහපත් ඉන්දියාව කුරුස්පත් කරන්න පත් කරපු තැන ගල්ගොතා ඒක අද දක්වාම තියෙනවා. ඒ කියන්නේ place of the skull. ඉස්කබල නම් ස්ථානයේ ඒ ගලේ තිබෙනවා ගුහා 3ක්. ඇස් දෙක වගේ පේනවා ගුහා 2ක්. තව එකක් කට වගේ පේනවා. ඒක නිසා තමයි ඒකට ඉස්කබල කිව්වේ. එතන ඉඳලා මිනිහා උස්සගෙන යන්න පුළුවන් දුර තමයි අර ගාඩන් ටූම්බ් එක තිබෙන්නේ. ඒක අයිතිව හිටියේ අරිමාතේ ජෝසප් කියලා පෝසත් එක්කෙනෙක්. මොකද ඒ පෝසත් අය මැරෙන්න ඉස්සෙල්ලාම ටූම්බ් එක හදනවා. ඒක මොකද සල්ලි තියනවානේ. ඒගොල්ලන් හිතනවා මැරුණාට පස්සෙත් අර සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා ලොකු ගල් ගුහාවක ඒ මහදල ඊළඟට ඒ වහන ලොකු ස්ටෝන් එකක් තියෙනවා. ඒක රෝල් වෙන්න මෙහෙම පොඩි කානුවක් තියෙනවා. දැන් අද දවස් දක්වාම ওই දේවල් එතන තිබෙනවා. ඒ කියන්නේ මේක ඒව කොහොමද හොයන්නේ? ආකියොලොජිකල් ඩ්‍රිලිං වලදී මෙහෙම ඩ්‍රිලිං කරගෙන යනකොට ඔන්න අපි ඉන්නේ 20 වෙනි ශතවර්ෂනේ ඉස්සෙල්ලා 20 වෙනි ශතවර්ෂේ 19 18 ඊළඟට ක්‍රිස්තු පූර්ව දක්වාම යන්න පුළුවන්. මේ පළවෙනි ශතවර්ෂය කියලා අඳුරගන්නේ කොහොමද? මේ ස්තරය අඳුනගන්නේ pottery and coins වලින්. pottery සහ coins වලින් අඳුරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කාලෙට අදාළ. එතකොට ඒ දක්වා ඒගොල්ලෝ කැනලා බැලුවා. එතකොට ලොකු ගාඩන් එකක් එක්ස්කවේට් කරා. පුරාවිද්‍යාත්මක කැණීම් මෙහෙමයි කරන්නේ. coins වලින්ුයි ceramic ware. ඒ කියන්නේ පිඟන් ඒ කාලේ පාවිච්චි කරපු කෝප්පරම ඉතුරු වෙනවනේ. ඒ වලින් දැනගත්ත හැකි මේ කොයි කාලයට අයිති ස්තරයකද ඉන්නේ. එතකොට පළවෙනි ශතවර්ෂයට අයිති ස්තරේ මේ ගොල්ගොතා කියන මහා ගල. ඒක තාම තියෙනවා. එතනට ගිහිල්ලා බැලියකි. ඒ ළඟම තිබුණා මේ උද්‍යානයක්. ඒ උද්‍යානයේ තියෙනවා මේ garden tomb කියන එක. ඒකේ ගල දැන් නැහැ. හැබැයි ගල පෙරලලා එන රිච් එක අර groove එක තියෙනවා. එතකොට ඔළුව දාලා බැලුවම ඔබට අතත් ගිහිල්ලා ඔළුව දාලා බලන්න පුළුවන්. ඒක මේන්ටේන් කරන්නේ British Archaeological Society එකේ. ඒක ඔළුව දාලා බැලුවම මෙහෙම තියෙනවා මිනිහ බාවලා තියෙන තැන. එතකොට අර කාන්තාව උදෙහින්ම ගියේ යුදෙව් ක්‍රමය අනුව ඒකට ගෞරව දක්වන්න. හැබැයි ඒගොල්ලෝ යනකොට ඒගොල්ලෝ හිතා ගියා මේ ගල තල්ලු කරන්නේ කවුද කියලා. පිරිමි ගොරව නිදාගෙන හිටියේ. පිරිමි එදත් එකයි වෙන්නේ නැති. ගොරව නිදාගෙන හිටියේ, බයෙන් හිටියේ. කලුවරක් තිබුණා. ගල රෝල් කරන්නේ කවුද කියලා ඒගොල්ලෝ හිතා හිටියේ. ඒගොල්ලෝ හරිම ඩිසපොයින්ට් වෙලා හිටියේ. ඒ වුණාට ඒගොල්ලන්ට හැඟීමක් තිබුණා අපි මේක ගිහිල්ලා කරන්න ඕන අර පරණ විශ්වාසවන්තකම නිසා. ඒ වෙනකොට ගල රෝල් කරලා තිබුණා. ඊළඟට තව පුදුම දෙයක් තිබුණා. ඔබ දැනගත යුතු මේ යුදෙව් එම්බාම් ක්‍රමයේ අනුව මෙහිම ශරීරය බැන්ඩේජ් කරනවා. ඇලෝ සහ මර් දාලා. ඒක බැන්ඩේජ් ක්‍රමයක්. මෙහෙම බැන්ඩේජ් තිබුණේ. මොකද වෙලා තිබුණේ අර ඔක්කොම බැන්ඩේජ් හරියට තිබුණා. දැන් සර්ජන් කෙනෙක් බැන්ඩේජ් ගැලෙවුවා නම් අපි ගැලෙවුවා නම් මෙහෙමනේ ගලවන්නේ. එහෙම නෙමෙයි වෙලා තිබුණේ. බැන්ඩේජ් කරපු එක මෙහෙමම තිබුණා. ඇලෝ මර් වල අර කාස්කට් එක වගේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් දැම්මා වගේ. නමුත් ප්ලාස්ටර් ඔෆ් පැරිස් නෙමෙයි අර බැන්ඩේජ් කරපු එක එහෙමම ඇකිල්ලා තිබුණා. මොකද ශරීරය එළියට ඇවිල්ලා තිබුණා. අර ඔළුව වෙනමනේ. ඔළුව වෙනම බැඳපු වැහපු ඔළුවත් ඔතනවා. ඒ ඔතපු හැන්කචීෆ් එක වෙනම අකුලලක් තිබුණා. එතකොට ඒක දැකපු යොහන් සහ පේත්‍රුස් fully believed. මොකක් නිසාද fully believed? මෙහෙම බැන්ඩේජ් කරපු දේවල් හරියටම ඒ විදිහට තිබුණේ කෙසේද? මිනිස්සෙක් ඒක ගැලෙවුවා නම් දැන් සමහරු කියනනේ මේ ජීසස් ක්‍රයිස්ට් මේ
faint වෙලා හිටියේ ඇතුළට ගියාම පනාව කියලා impossible because death was certified. Impossible රෝම අධිකරණ ක්‍රමය විශිෂ්ට අධිකරණ ක්‍රමයක්. එයා හරි famous political prisoner කෙනෙක් Jesus Christ කියන්නේ. එයාව බාන්න ඉස්සෙල්ලා කුරුසේ ගහේ ඉන්නකොටම heart එක හරහා ඇන්නා. ඇනලා certify කරා death. He is dead therefore bury. ඒක දැනුත් කරන්න එපයි. එහෙම තමයි කරේ. මැරිලා හිටියේ එහෙම. ඊට පස්සේ එයාගේ අර කොහොම මේ එයා එළියට එනකොට අර බැන්ඩේජස් එහෙමම තිබුණා. එතකොට පේත්‍රුස් යෝහන එකට ගිහිල්ලා බැලුවම පුදුම වුණා. මෙයා කොහොමද එළියට ආවේ? දෙක ඒ වගේ ශරීරයක් යෙරුසලම වගේ ජනාකීර්ණ නගරයක හංගන්න බෑ. impossible. යෙරුසලම බොහොම ජනාකීර්ණ නගරයක්. ඒක හංගලා තිබුණා. ඒක හංගන්න තැනක් නැහැ. ඒ නිසා ශරීරය හොයාගන්න බැරි වුණා. නැත්තම් කල්පනා කරලා බලන්න famous political prisoner. මේ ඔක්කොම යුදෙව් හයරාකියක ප්‍රීස්ලයි ස්ක්‍රයිබ්ස්ලයි තියොලොජියන්ස්ලා එක්කව වෙලා පයිලට්ගේ අත කරකවලා මේක කරවගත්තා. මේක කැංගරූ කෝට්නේ. මගේ අන්තිම ක්ලිප් එක නම් 166 මම කිව්වේ world's worst kangaroo court. ඒව අදත් තියෙනවා. අද මේක මෙහෙම වුණා. ඉතින් ඒ ඔක්කොම කරලා ගාඩ්සුත් දාලා මොකද්ද රැකගන්න හැවිද්දේ මේ ජීසස් ක්‍රයිස්ට් කිව්වනේ මේ ශරීරය කඩන්න මම තුන්වෙනි දවසේ නැගිටිනවා. ඒක නවත්තන්න තමයි මේ ඔක්කොම කරේ. නමුත් ඒක නවත්තන්න බැරි වුණා. ලේසිම දේ මොකද්ද? මේක බොරුවක් කියලා ඔප්පු කරන්න ලේසිම දේ මොකද්ද? produce the body. දැන් ඔය bodies නැති වුණාම කෝට් එකේ රිට් එකක් දානවා habeas corpus කියලා. ඉතින් body එක හොයාගන්න බැරි වුණා. යෙරුසලම වගේ ජනාකීර්ණ නගරයක්, පොඩි නගරයක්, ගඟක්වත් නැහනේ ගඟේ දාන්න කියන්නේ. එහෙම නගරයක බොඩි එකක් හංගන්න බෑ. ඒ විතර නෙමෙයි. ඒක ගොඩාක් සෙනඟ පිරිච්ච කාලයක්. පාස්කු කියන්නේ සෙනඟ ගොඩක් පිරිච්ච කාලයක් හංගන ක්‍රමයක් තිබුණේ නැහැ. නැත්තම් ලේසි මේක බොඩි එක පෙන්වනවා නම් ගෝලියෝ කියන්නේ බොරු කියලා. ඊළඟ කාරණාව මේගොල්ලෝ වෙවුල හිටපු ගෝලියෝනේ. උගත්තා නෙමෙයි. යෙරුසලම මේගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ගලීලෙන් ආපු මාළුකාරයෝ. යෙරුසලම ටිකක්වත් දැනගෙන හිටියේ ඔය මේ ජෝන්. ඒ වුණාට ඒගොල්ලෝ ගොඩක් බයෙන් වෙවුල හිටියේ. ඒගොල්ලෝ කුරුස ළඟටත් ආවේ නෑ. ආවේ ජෝන් විතරයි. මොකද එයාට ටිකක් ධෛර්යය තිබුණා. සමහර විට අර කියනවා දේවචනේ කියනවා හයි ප්‍රිස්ට්ලා මෙහෙම ටිකක් දන්නවා කියලා. කොහොම නමුත් බොඩි එක හොයාගන්නම බැරි වුණා. ඊළඟට ඒ බොඩි එකේ එක බෝන් එකක්වත් නැහැනේ වෙනරේෂන් වලටවත්. අපි දන්නවා හැම ආගමික නායකයෙක්ටම ගරු කිරීමේදී එයාගේ බොඩි එක එයාගේ ග්‍රේව් එක ගැන මොනවා හරි ඉතුරු වෙලා තියෙනවා ගරු කරන පිණිස. නමුත් ජීසස් ක්‍රයිස්ට්ගේ ගරු කිරීම සඳහා බොඩි එකේ මුකුත් ඉතිරි වෙලාම නැහැ. ඉතින් ආගමක් හොඳට ප්‍රසිද්ධ කරන්න නම් වල්ලපු තැන එයාගේ ශරීරයේ කොටසක් ඒකක් එහෙම තියෙන්න එපා. ඒ මුකුත් නැහැ. ඉතුරු වෙලා තිබුණේ එකම දේ එයාගේ පොරොන්දුව මම දැන් යුගාන්තික සංග්‍රාමයේදී ඔක්කොම නිරායුධ කළා. ආයුධ මොට්ට කළා. මොනවාද ආයුධ? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය මේවා ඔක්කොම මොට්ට කරලා අර කුරිරු ගොරසපුන්ගේ දලගේ විෂ මදුරු මැසිකලන්ගේ තුඩගේ විෂ රුදුරු නුසුවන්ගේ වල්ගේ විෂ ගුරු ගොරසපුන්ගේ ඔක්කොම විෂ උන්වහන්සේ නිරායුධ කරා ඇබ්සෝබ් කරලා. ඒ ඔක්කොම ඒ නිසා උන්වහන්සේ ජීවිතයටපත් උනේ. ඒවා ජයගෙන උන්වහන්සේ නැගිටලා දැන් කියනවා I will live inside you. ඒක තමයි මේ ඊස්ටර් ස්ටෝරි එක. ඉතින් test of the pudding is in the eating not in the recipe. එතකොට අපි බලන්න ඕන මේක අපි තුලට ආවම මේ ඇත්ත වෙයිද? ඒ කියන්නේ මෙහෙම අර ගුහාවෙන් නැත්තම් නිරායුධ අපිව නිරායුධ කරන කෙනෙක්, අපේ විෂ අවශෝෂණය කරන කෙනෙක් අපේ ජීවිතයෙන් ප්‍රකාශ වෙයිද? ඒක තමයි අර truth of the pudding is in the eating කියන්නේ. රෙසිපි එකේ නෙමෙයි. මේක ඇත්තෙන්ම වෙනමද? ඉතින් ওই ටික තමයි මට ඓතිහාසික සාක්ෂි ගැන තව එකක් තිබෙනවා. ප්‍රොෆෙසර් සයිමන් ග්‍රීන්ලීෆ්. එයා professor of first founding professor of law Harvard University එකේ එයා ලිව්වා law of evidence කියලා පොතක්. ඒකේ එයා ලියලා තිනවා law of evidence in the four gospels කියලා. මේ සුභාරංචි හතරේ මේ යන narrative එක උසාවියක ඉදිරිපත් කරොත් සාක්ෂි හැටියට පිළිගන්න පුළුවන්. So you must do a Google කරලා බලන්න ඕන Professor Simon Greenleaf and මේක බලන්න. එයා ගැන මේක තියෙනවා. දෙක Professor John Lennox. ඒ කියන්නේ Cambridge University එකේ emeritus professor of mathematics. එයා ලියලා තියෙන පොතක් Against the Tide කියලා. Against the Tide. ඒකත් කියවලා බලන්න ඕන. එයා කියන්නේ අනිත් ඒවාත් බලන්න ඕන. John Lennox.
තුන්වෙනි එක resurrection hoax or history කියලා. Hoax or history, HOAX කියලා. Professor of law, Oriental law in the London University. එයා පොතක් ලියලා තිනවා ප්‍රොෆෙසර් ඇන්ඩර්සන්. ඒකත් කියවලා බලන්න ඕන මේ ගැන. ඉතින් මගේ පුද්ගලික වැටහීම මේකයි. මම A level ඉවර වෙනකම් මම තලා දේවවාදියෙක්. ඉතින් මම ඊට ඉස්සෙල්ලා මේ කියලා තිනා I became first in the island in the A level examination in Sri Lanka with chemistry, physics, botany, zoo. And I continued being batch top of Colombo Medical Faculty every exam. ඒ කාලෙදී faculty එකට ඇතුළු වෙන ටිකට ඉස්සෙල්ලා මම විභාග කරන්න ගත්ත argument එකක් නිසා මේකේ ඇත්ත නැත්ත ඔය කොහොම හොයන්න බැලුවා. මගේ ප්‍රශ්නේ තිබුණේ මම ආගියුමන්ට් එකක් පැටලුණාම මට යාළුවෝ කියලා මතක නැති වෙනවා. හරිම මම සීරියස් වෙනවා. ඉතින් යාළුවන්ගේ හිත කොච්චර නරක වුණත් මම ආගියුමන්ට් එක දිනන්න ඕන. මගේ කාමරේ මම ජීවත් වුණේ. ඉතින් අපේ අම්මයි තාත්තයි ටීචර්ස්ලා ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ older son is doing very well in the studies. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගැන ප්‍රශ්නයක් හිතුවේ නෑ. මම කාමරේ පොත් ගොඩක් මැද තමයි ජීවත් වෙන්නේ. මම කෑම කන්නේ හැමදාම හැඳි ගැරට්ටුවේ. මොකද කෑම කන ගම science dictionaries පාඩම් කරන්න ඕන. my favorite subject එක chemistry. ඒ වුණාට ගොඩාක් science dictionaries මම හැමදාම නිදාගන්න යන්නේ පොතක් ඔඩොක්කුවේ තියාගෙන ලයිට් එක දාගෙන ඉබේම නිින්ද ගිහිල්ලා නිින්ද යනකම් මගේ වැඩේ පොත් කියවනවා. ඒක තමයි මගේ ජීවිතය. ඉතින් මම ඊට ඉස්සෙල්ලා කියන තිනා girls ලා මොකටද chemistry තියෙනකොට. එහෙමයි මම හිතුවේ. chemistry is such a wonderful subject. Anyway මේ කාලේ මම යාළුවෙක් එක්ක ආගියු කරලා එයාත් එක්ක ආගියු කරනකොට මේ මම ආවා එයා කිව්වා එයාගේ පොත කියවන්න කියලා. මම කිව්වා එහෙනම් බෑ. එයා කිව්වා එයා හැව මගෙන් පොත කියවලා තියෙනවද කියලා. මම කිව්වා ඔය මෝඩ පොත් කියවන්නේ මොකටද? පරණ පොත් අහන මිටිකාරයන්ගේ අහන මිටි අදහස් කියලා මම හරියට අවමාන කරා. එයා ඒකට සැලුනේ නැහැ. මොකද එයා මම චෙස් ගහනවා. එයාට හොඳ චෙස් මොලයක් තිබුණා. එක ගේම් එකක් එයා දිනනවා. අනිත් ගේම් එක මම දිනනවා. ඉතින් මම එයාගේ මොලේට ගරු කරා. එයාගේ පොතට ගරු කරේ නැහැ. එයාගේ මොලේට ගරු කරා. එයා කිව්වා පොත් කියවපු නැති පොතක් විවේචනය කරන්නේ මෝඩෙක් කියලා. මට හොඳටම කේන්ති කියලා උනට ඇත්ත. මම කිව්වා give me your book කියලා. ඉතින් එයා කිව්වා ඔය පොතේ පළවෙනි එක Genesis කිව්වා. තව එකක් තියෙනවා කිව්වා Gospel of John කියලා. මම දන්නේ නැහැ. St. Thomas is 13 years. Can you believe this? මම දන්නේ නැහැ. පළවෙනි පොත Genesis කියලා. තව එකක් තියෙනවා කිව්වා Gospel of John කියලා. Gospel කියන වචනේ දන්නේ නැහැ. තේරුම දන්නේ නැහැ. ඒක එකම හේතුව කියෙව්වේ මෙයත් එක්ක ආගියු කරන්න. මම Gospel එතකොට Genesis පොත කියවගෙන යනකොට මට හිතුණා මේ good scientific description ඉස්සෙල්ලා මේ මොනවාද වායුගෝලය වෙන ඉස්සෙල්ලා energy මැව්වනේ energy මැව්වා වායුගෝලය මැව්වා water මැව්වා I said very good very proper scientist has done this හැබැයි ආගියු කරන්න විතරයි මේක ඊළඟට ජෝන්ස් ගොස්පල් කියනකොට මම ආවර පව්කාරීට ගල් ගැස්සීමේ කතන්දරයට මම මේක කියවලා තිබුණා මාටින් වික්‍රමසිංහගේ අපේ තාත්තා සිංහල ස්කෝලර් කෙනෙක් පාලි ස්කෝලර් කෙනෙක් මැත්ස් ස්කෝලර් කෙනෙක් එයාගේ පසුබිම මේකයි ප්‍රසිද්ධ ආදේවාදීක් මරුට්ටුවේ මට පස්සේ තමයි එයා මේවා ගැන හිතලා වෙනසක් ඇති වුණේ ඉතින් අපි විරාගය කලියුගය ගම්පෙරළිය යුගාන්තය ඔය තමයි අපේ ගෙදර පොත් ඉතින් ඒක කොහොම කියවලා තිබුණා ඉතින් පව්කාරයට ගල් ගැසීම පොත් ඒ කියවනකොට Jesus Christ එකේ එළියට ඇවිල්ලා කිව්වා මේ ඒකේ කියනවා නුඹලා අතරේ පාපයක් නැති තැනැත්තේ පළමු ගල ගසාවා කියලා. ඒක කියවනකොට දැන් මම මේ පොතනේ කියවන්නේ මම මේ පොත කියන්නේ මගේ යාළුවෙක් එක්ක ආගියු කරන්න විතරයි. මේක පිළිගන්න නෙමෙයි. ඒ වුණාට මේ පොත අස්සෙන් මේ නිකන් Jesus Christ ඇවිල්ලා කිව්වා that is your problem. You are always having arguments, always a stone in your mouth. You don't know when people are getting hurt කියලා. ඒත් එයා කිව්වා ඔයා දන්නේ නැහැ. ඔයා අනිත් අයට රිදවනවා. ඒ මිනිස්සුගේ හිත රිදවනවා. ඔය ලොකු මොලේ. ඉතින් මට හරි පුදුම හිතෙනවා. කවුරුත් මට මෙහෙම කතා කරලා නැහැ. I'm first always. I do nothing wrong. එහෙමනේ අපි හිතන්නේ. එතකොට මේ මම ඊට පස්සේ ටෝනි එකචස් ගහනකොට මම ඇහුවා මේ කොහොමද මේ එයා ඇහුවා අද ප්‍රශ්න නැත්තේ මොකද කියලා. මම සයිලන්ට් එදා. මම කිව්වා මේ පොතේ ආවනේ එළියට එයා ඇවිල්ලා කිව්වනේ එහෙම කියලා. මම එයා කියන්නේ කොහොමද එයා මැරිලානේ. ඉතින් එතකොට මගේ යාළුවගේ නම ටෝනි එයා කිව්වා නෑ මැරිලා නෑ එයා ජීවත් වෙනවා කියලා. මම කිව්වා නෑ මම මොරටුවේ ඔක්කොම good friday කළු අඳින්නේ. එයා කිව්වා එහෙම මැරුණා තමයි. ක්‍රොස් කියන්නේ ඒකයි උනාට එයා ජීවිතුන් අතරට ආවා. මම කිව්වා මම ඒක දන්නේ නැහැ කියලා. එයා කිව්වා ඒක තමයි ඊස්ට් කියන්නේ. මම කිව්වා ඊස්ට් මම දන්නවා. මගේ කොම කසින්ස්ලා බීලා වෙරි වෙනවා. මොරටුවේ හැම හන්දියකම ඌරෙක් මරනවා. කාදානෙත් එහෙමයි මේකෙත් එහෙමයි.
ඒ කියන්නේ අංකල්ස්ලා ඔක්කොම වෙරි වෙනවා. අපේ තාත්තා ටීටෝටල අපේ ගෙදරට බොන එක්කෙනෙක්ට එන්නවත් බෑ. සිගරට් බොන එක්කෙනෙක්ට එන්නවත් බෑ. එහෙම තමයි අපේ තාත්තගේ දඬු නීති සංග්‍රහය. ඉතින් එයා කිව්වා very sorry ලලිත් ඒක හරි සෞතු දෙයක්. හැබැයි ඇත්තෙන්ම මේ ජීසස් ක්‍රයිස්ට් ජීවතුන් අතරට ආවේ මේ ඊස්ට් කියලා. මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි එදා මගේ හිතට ලොකු සැසලවීමක් ඇවිල්ලා මම කිව්වා sorry කියලා. එහෙමයි මේ කතන්දරේ ගියේ. මොකක් ගැනද sorry මේ හැමතිස්සෙම එකක් God එක මම ෆයිට් කරනවා මිනිස්සු එක්ක ෆයිට් කරනවා මගේ තව එකක් මට තේරුණා මේ ඔළුව ගොඩාක් knowledge වැඩි වෙනකොට අර හදවත shrink වෙනවා වගේ. ඒ කියන්නේ A level ඉවර වෙනකොට මට කොහෙත්ම කිසිම මානසික හැඟීමක් තිබුණේ නැහැ වගේ. ඉතින් මම ඇකඩමික්ස් වලටම තමයි බර මිනිස්සු මම මේ ડોක්ටර් කෙනෙක් වෙන්න හැවිත් මිනිස්සුන්ට උදව් කරන්න නෙමෙයි දැනුම වැඩි කරගෙන පුදුම ගවේෂණ කරන්නේ. ඒක මම කරා ඊට පස්සේ නමුත් මගේ හදවතේ ලොකු වෙනසක් ඇති වුණා. That's how resurrection came to me. එහෙමයි මට resurrection ආවේ. ඒ කියන්නේ අර මගේ ගුහාව තමයි දැනුම. science dictionaries. ඒක නිකන් සෝනක් වගේ. ඒ කියන්නේ මම මිනිස්සු එක්ක කතා කරන්න ඕනේ නැහැ කාවැලිය. මූණ ඇඹුල් කරගෙන ඉන්නේ ඔච්චර ඔළුව පිරීලා. ඉතින් I have to say thank God. මගේ resurrection එක අර පොත් ගුහාවෙන් දැනුම් ගුහාවෙන් ඒ කියන්නේ මගේ බුද්ධිය හොඳට තිබුණා. ඒ වුණාට ලොකු වෙනසක් ආව ඇතුළට. එහෙම තමයි මට මේ අද දවසේ ඇත්ත සාක්ෂාත් වුණේ. Thank you for listening. ඉතින් ඒ අර ඔය මම resurrection ගැන proof කීපයක් කිව්වේ. මගේ එක පොතක් තියෙනවා මේ හිතට එලියක් හදට රුකුලක් කියලා. තව පොතක් තියෙනවා මේක ඉංග්‍රීසි වලින් තියෙන excellent book. if you මට එව්වොත් 077 49 59 214 මම කොපි එකක් එවන්න. Thank you for listening.